හරි. පුතේ දැන් තියෙන්නේ සමජාත වර්ණ දේහ යුගල් යනු මොනවද කියන එක. ඔයගොල්ලෝ දන්නවා සමජාත වර්ණ දේහ අපේ සෛලයක් ගත්තාම මේ න්‍යෂ්ටයේ ඇතුලේ තියෙනවා වර්ණ දේහ. මේ න්‍යෂ්ටිකාව වර්ණ දේහ තියෙනවා 46ක්. මිනිසෙක්ගේ තියෙනවා වර්ණ දේහ 46ක්. එතකොට මේ 46 එන්නේ අපි ඉපදෙද්දී මවගෙන් 23කුයි පියාගෙන් 23කුයි ලෙසට. මව පියා මෙන්න මෙහෙම දෙමාපියන්ගේ අම්මගේ තාත්තගෙනුයි 23 බැගින් ඇවිල්ලා තමයි මේ 46ක් හැදෙන්නේ. එතකොට මේකේ තියෙනවා අපි හිතමුකෝ මේ වර්ණ දේහය අම්මගේ ආපු වර්ණ දේහයක් මේක සමේ පැහැයට කියලා. සමේ පැහැයට අදාළ වර්ණ දේහය මේක. එතකොට මේ 23න් මේ සමේ පැහැයට ආපු වර්ණ දේහය කියලා හිතන්නකො මේක මවගෙන්. ඒතර පියාගෙත් තියෙනවා සමේ පැහැයට ආපු වර්ණ දේහය. ඒක මේ දෙන්න එක ළඟ මෙන්න මෙහෙම جوړු ගහිනවා. මෙන්න මෙහෙම. එතකොට එකම තොරතුර තියෙන්නේ. සමේ පැහැ කියන තොරතුර තමයි මේ දෙකේම තියෙන්නේ. ඒවට කියනවා ප්‍රවේණික තොරතුරු. අන්න එහෙම සමාන ප්‍රවේණික තොරතුරු මවගෙනුයි පියාගෙනුයි ආපු ඒ جوړුව එකට යුගල් වෙනවා. අන්න ඒවට කියනවා සමජාත වර්ණ දේහ යුගල් කියලා. හරි. ලියා ගන්න සමජාත වර්ණ දේහ යුගල්. සමාන ප්‍රවේණික තොරතුරු දරන සමාන ප්‍රවේණික තොරතුරු දරන වර්ණ දේහ යුගල්ය. සමාන ප්‍රවේණික තොරතුරු දරන වර්ණ දේහ යුගල්ය. හරි. මිනිසාගේ වර්ණ දේහ කොපමණද කියලා අහනවා. වර්ණ දේහ තියෙනවා 46ක්. එතකොට යුගල් තියෙනවා. එතකොට මේවා جوړු වෙනවා. මේ 46 جوړුවේ මේක جوړුවක්. මේ තව جوړුවක් මෙහෙම. එතකොට جوړු තියෙනවා. එහෙම නැත්නම් යුගල් තියෙන්නේ 23යි. යුගල් 23යි. ඒවා යුගලක දෙන්න බැගින් ඉන්න හින්දා තමයි 46 වෙලා තියෙන්නේ. එහෙනම් ලියා ගන්න වර්ණ දේහය කොපමණද කියන තැන වර්ණ දේහ 46යි. යුගල් 23යි කියලා ලියාගන්න. එල ඉරක් දාලා. යුගල් 23යි. යුගල් 23යි. හරි. ඊළඟට සෛල විභාජනය. මෙන්න මේ සෛලයක් තියෙන සෛලයක් බෙදෙනවා. මේක ඊළඟ මොහොතේදී බෙදෙනවා සෛලය. බෙදිලා සෛල දෙකක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්. මේකට කියනවා සෛල විභාජනය කියලා. හරි. සෛල විභාජනයේ සෛල බෙදෙන එක අපි කලිනුත් ලිව්වා. මෙන්න මේ සෛල විභාජනයේ ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙක අනිවාර්යයෙන්ම විභාගෙදී අහනවා. පළවෙනි එක තමයි අනූනන විභාජනය. අනූනන විභාජනය. දෙවැනි එක ඕනන විභාජනය. මෙන්න මෙහෙම සෛල විභාජන ක්‍රම දෙකක් තියෙනවා. ඌනනය සහ අනූනනය කියලා. හරි. එහෙනම් ටියුට් එකට යන්න. ටියුට් එකේ කියනවා සෛල විභාජන ක්‍රම දෙක කුමක්ද කියලා අහනවා. ලියා ගන්න පළවෙනි එක අනූනන විභාජනය. දෙවැනි එක ඌනන විභාජනය.
හරි. දැන් අපි මේ විභාජන ක්‍රම දෙක ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. දැන් අනුවනන විභාජනය යනු කුමක්ද කියලා අහනවා. ඒක මම ඔයගොල්ලන්ට කියලා ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම් කොහොමද වෙන්නේ කියන එක. හරි. අනුවන විභාජනය කියන එක ලියා ගන්න මෙන්න මෙහෙම. සෛල න්‍යෂ්ටියක පවතින සෛල න්‍යෂ්ටියක පවතින වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම අනූනන විභාජනයයි. හරි. රතු පෑනෙන් ලියා ගන්න එතන ඉඩ හදාගෙන රතු පෑනෙන් ලියන්න. මෙමගින් මාතෘ සෛලයට සර්ව සම දුහිතෘ ඒ කියන්නේ හැදෙන ඒවට කියන්නේ දුහිතෘ කියලා. දුහිතෘ සෛල දෙකක් සෑදේ. මාතෘ සෛලයට සර්ව සම දුහිතෘ සෛල දෙකක් සෑදේ. හරි. අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මෙහෙමයි. ඒ වෙන විදිහ මම නිකන් දල වශයෙන් කියලා දෙන්නම්. මෙහෙම සෛලයේ තියෙනවා. මම න්‍යෂ්ටි අඳින්නම්. මේ න්‍යෂ්ටිකාව මේ න්‍යෂ්ටිකාව අඳින්න ඕනෙත් නෑ දැන් මෙතනදී. මේකේ වර්ණ දේහ තියෙනවා මෙහෙම 46ක්. මේ 46 තියෙනවා. මේ 46 මේක බෙදෙන්න ලං වෙච්චාම මේ හැම වර්ණ දේහම මෙහෙම දෙකට මැදින් පැලෙනවා මෙහෙම. අපි එදා කලිනුත් ඇන්දේ. මෙහෙම එතකොට ඒවට කියනවා වර්ණ දේහාංශ කියලා. මෙන්න මෙහෙම. එතකොට වර්ණ දේහාංශ විදිහට පැලිච්ච මෙන්න මෙහෙම වර්ණ දේහ 46ම දෙකට මැදින් පැලලා මැදින් සම්බන්ධ වෙනවා. ඊළඟ මොහොතේදී වෙන්නේ මම මේක ලොක් කරන්නම් මෙහෙම. දැන් මෙහෙම පැලිච්ච එකක් තියෙනවා මෙහෙම මැදින් ඔහම සම්බන්ධ වෙලා මේක මෙතනින් කැඩෙනවා. කැඩලා මේ කෑල්ල මෙහාට යනවා මේ කෑල්ල මෙහාට එනවා. එතකොට මේ වගේ සෙට් 46ක් තියෙනවානේ. එතකොට මේකෙදි වෙන්නේ මේ න්‍යෂ්ටිය මෙන්න මෙහෙම මේ කෑලි එක පැත්තකට යනවා 46ක්. ඔන්න ඒ න්‍යෂ්ටිය. ඊට පස්සේ තවත් මේ කෑලි 46 යනවා තවත් පැත්තකට. ගිහිල්ලා මෙන්න මෙහෙම ඒක වටේට සෛල ප්ලාස්මේ හැදිලා මෙහෙම සෛල දෙකක් හැදෙනවා. වෙන්නේ අර මෙතනින් දෙකට කැඩෙන එක වෙන්නේ. මේ වර්ණ දේහ මම ලොක් කරපු එක මෙන්න මෙතන සෙන්ටෝමියර් කියලා කියනවා. ඒව අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට. මෙතනින් මේ කෑල්ල මෙහාට යනවා මේ කෑල්ල. ඒතර මේ වගේ කෑලි 46ක් තියෙනවානේ. මේ වගේ සෙට් 46ක් තියෙන හින්දා. ඒතර මෙතනින් කැඩිච්චාම මේ වගේ කෑලි 46ක්. ඔන්න දැන් වර්ණ දේහ මේකෙත් 46යි අරකෙත් 46යි. තිබුණා වගේම සෛල දෙකක් ඇති වෙන්නේ. හරි. මේක වෙන විදිහ අවශ්‍ය නැහැ. මම ඒ දැනගන්න ඕනේ නිසා කිව්වේ. හරි. දැන් එහෙනම් ඊළඟට කියනවා අනූන විභාජනයේ වැදගත්කම කියන එක. ලියා ගන්න වැදගත්කම තිබුණා වගේම සෛල හැදෙන්නේ. යන්න බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා හරි. ඊට පස්සේ දෙවැනි එක ලියන්න අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස
අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස ඔය බැක්ටීරියා හැම දෙකට කැඩෙනවා. තිබුණ සෛල ටක් ගාලා දෙකට කැඩලා සෛල දෙකක් බවට පත් වෙනවා. හරි. එතකොට ඊළඟ එක ලියා ගන්න තුවාල සුවවීම සඳහා තුවාලයක් වෙච්චාම මෙතන මාංශ පේශි පිරෙන්නේ අනුන්න විභාජනය සිද්ධ වෙලා. තුවාල සුවවීම සඳහා හරි. එතකොට ඔයගොල්ලන්ට මේ අණු විභාජනයේ වැදගත්කම ඔය ටික ඇති. දැන් අණු විභාජනයේ පොඩි අවුලකුත් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති අද සමාජයේ තියෙන බහුල රෝගයක් තමයි පිළිකා. පිළිකා හැදෙන්නේ මෙන්න මේ අණු විභාජනයේ අහිතකර ප්‍රතිඵලයක්. ඒ කියන්නේ පිළිකා සෛල හෝගල වර්ධනය වෙනවා. ඒ කියන්නේ සෛල හෝගල බෙදිලා වර්ධනය වෙලා ලොකු පටකයක් හැදෙනවා. අර මෙයාගේ අණුදැනුමකින් තොරව. සාමාන්‍ය සෛලයක් බෙදෙන්නේ මේ න්‍යෂ්ටිය කියන විදිහට. එහෙම නැතුව පාලනය මිදිලා හෝගල සෛල ගොන්නක් හැදෙනවා. ඒකට කියනවා පිළිකා කියලා. එහෙනම් ලියා ගන්න එතන රතු පෑනෙන් ලියා ගන්න අනූනන විභාජනයේ අහිතකර ප්‍රතිඵලයකි පිළිකා සෛල සෑදීම. අහිතකර ප්‍රතිඵලයකි පිළිකා සෛල සෑදීම. හරි. දැන් අර මේ අණු විභාජනයේ වැදගත්කමනේ. එතකොට එන්න එතන යට හරි එහෙම නැත්නම් අණු විභාජනය යන කුමක්ද කියන තැන හරි චුට්ටක් ඉස්සරහා ඉඳ තියෙනව නේද මෙන්න මේ හරියේ. ඒකෙදි පුතේ අපි මේක ලියා ගන්න ඕනේ මේක දල සටහනකින් මෙන්න මෙහෙමයි. මේ තියෙන මාතෘ සෛලය ඒක බෙදිලා ඒ වගේම 2n කියන්නේ අර වර්ණ දෙක 46ක් ඉඳලා. ඉරට්ට සංඛ්‍යාවකට තමයි 2n කියන්නේ. එතකොට ඒ වගේම සෛල දෙකක් හැදෙනවා. මේ සටහන ඇඳගන්න එතන ඉස්සරහින් අර අණු විභාජනය යන කුමක්ද කියන තැන අයිනකින් පොඩියට තිබුණා වගේම සෛල දෙකක් ෆොටෝ කොපි ගැහුවා වගේ. හරි ඊළඟට තියෙනවා ඌරණ විභාජනය. ඌරණ විභාජනය ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් බලා ගන්න. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම සෛලය තියෙනවා. මේ සෛලේ න්‍යෂ්ටිය මෙහෙම තියෙනවා. මේකේ තියෙනවා වර්ණ දෙහි තියෙනවා 46ක්. ඒ 46 තියෙන්නේ ජෝඩු විදිහට. එතකොට මගේ ජෝඩු විදිහට අඳින්නම් මෙහෙම. ඔන්න එක ජෝඩුවක්. එතකොට ජෝඩු නම් තියෙන්නේ 23යි. මෙහෙම ජෝඩු තියෙන්නේ. ජෝඩු විදිහට තියෙන්නේ. එතකොට මේකෙදි දැන් අර අනෝන විභාජනයේදී වර්ණ දෙහ දෙකට කැඩලා තිබ්බනේ. මේකෙදි එහෙම නෙමෙයි. ඊළඟට වෙන්නේ කෙලින්ම මේ ජෝඩුවකින් තියෙන එක්කෙනෙක් වෙන් වෙනවා. එතකොට මෙහෙම සෛල දෙක ගත්තාම මේකේ තියෙන දැන් ජෝඩුවක ජෝඩු 23යිනේ. එක ජෝඩුවක දෙක බැගින් තියෙනවා. එතකොට මේකට යනවා 23ක් කෑලි. දැන් මම මේ ලොක් කරලා ගන්නම්. මෙහෙම තියෙන එකෙන් එකක් යනවා මේකට අනික යනවා මේකට. එතකොට මෙතන 23යි මෙතන 23යි.
කෙලින්ම මව් සෛලයේ තිබ්බා. මාතෘ සෛලයේ 46ක් තිබ්බා. දැන් තියෙන්නේ මේකේ 23යි. මේකෙත් 23යි තියෙන්නේ. ඒ කියන්නේ අර මෙතන තිබ්බේ ජෝඩුවෙම එකක් යන්නේ. ඒක පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මම මේ ජෝඩුව ලොක් කරපුවාම පේන විදිහ මෙහෙම තියෙනවා. ඒකෙන් එකක් යනවා අරකට එකක් යනවා මේකට. හරිද? එතකොට හැදෙන සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව මව් සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් භාගයක්. 46 තිබිච්ච එක 23 බවට පත් වෙලා. හරි. අනුන විභාජනය අනු කුමක්ද? උණන විභාජනය අනු කුමක්ද කියන එක ලියා ගන්න මෙහෙම. ලියන්න සෛල න්‍යෂ්ටියක පවතින සෛල න්‍යෂ්ටියක පවතින වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට අඩක් කියන්නේ භාගයක්. අඩක් බවට පත් කරන අඩක් බවට පත් කරන විභාජනය ඌනන විභාජනයයි. හරි. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේක ඌර්ණ විභාජනය යන කුමක්ද කියන තැන පැත්තකින් හරි චූටි රැඳ ගන්න නම් ඉඩ නෑ නේද? පොඩියට පැත්තකින් ඇඳ ගන්න පුතේ මේක. පොඩියට පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ. මෙන්න මේක 2n තියෙනවා ඊළඟට n බවට පත් වෙනවා. අර 46යි 23 වුණා. 23 දෙක. ආයෙ ටක් ගාලා මේ 23 ආයෙ n 4ක් බවට පත් වෙනවා. ඒක මම කියලා දෙන්නම් මොකද්ද කියන එක. මෙන්න මේ සටහන ඇඳ ගන්න. කටු විදිහට ඇඳ ගන්නකො පස්සේ ලස්සනට ඇඳ ගන්න. ඔය ඌර්ණ විභාජනයේ සැරස්ම ඔහමයි. හරි. දැන් ඊළඟට කියනවා ඌර්ණ විභාජනයේ වැදගත්කම මොකක්ද කියලා. ඌර්ණ විභාජනයේ වැදගත්කම ලියා ගන්න මෙන්න මෙහෙම. ඒක නම් අනිවාර්යයෙන්ම විභාගයේදී අහනම කොටසක්. ලියන්න මම ඒ තේරුම් කරලා දෙන්නම් ඊට පස්සේ. කාරණා දෙකක් තියෙනවා ලියන්න. පළවෙනි එක පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම. වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම. හරි. ඊළඟට දෙවෙනි එක ලියා ගන්න. වර්ණ දේහවල ඇතිවන වෙනස්කම් හෙවත් වර්ණ දේහවල ඇතිවන වෙනස්කම් හෙවත් ඒ වෙනස්කම් වලට කියනවා ප්‍රභේදන කියලා. වෙනස්කම් හෙවත් ප්‍රභේදන.
ඇතිවන නිසා පරිණාමයට වැදගත් වීම. ප්‍රභේදන ඇතිවන නිසා පරිණාමයට වැදගත් වීම. හරි. දැන් එතකොට ඔන්න ඌර්ණ විභාජනය අන්ව විභාජනය ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි අනූර්ණ විභාජනයේදී තිබුණා වගේම සෛල දෙකක් හැදෙන්නේ. ඌර්ණ විභාජනයේදී එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක් හැදෙන්නේ. අපි ඒක සංසන්දනය කරද්දී වගුවේ ලියනවා. හරි. එහෙනම් අපි මේ වගුව කරන්නේ ඊළඟ දවසේ. අදට එහෙනම් අපි පාඩම නවත්වනවා. හරි.